පාස්කු ප්‍රහාරය කියන කාරණය අදෘශ්‍යමාන බලවේගයක් විසින් කරපු කාරණයක් නොවන බව බොහොම පැහැදිලිවම මෙහි ඉන්න විද්වත් මණ්ඩලය වෘත්තීය වේදීන් පැහැදිලිවම ප්‍රකාශ කළා. හැබැයි මේක අදෘශ්‍යමාන වූ මේකේ මහා මූලකාරුවා නොපෙනෙන කෙනෙක් හෝ කවුරුවත් නොවන බව තමයි හැම කෙනෙක්ම ප්‍රකාශ කරන්නේ. හැබැයි අපි දැක්කා කෙනෙක් කියනවා මහා මූලකාරය අල්ලා ස්වාමීන් අල්ලා දෙවියන්. මහා මූලකාරය අල්ලා දෙවියන් කිව්වා. එයාට තමයි නීතිය එක රටක් එක නීතියක් හදන්න බාර දීලා තියෙන්නේ. දැන් මං හිතන්නේ එයා එක රටක් එක නීතියක් හදනකොට නීතිය බාර අධිකරණ ඇමතිවරයාට වෙනවා මං හිතන්නේ තමන්ගේ ආගම වෙනස් කරලා මහාන වෙන්න. එහෙම නැත්නම් ওই තනතුරේ ඉන්න බෑ. එයා අලි සබ්රි මහත්තයා මං හිතන්නේ එක්කෝ තමන්ගේ ආගම වෙනස් කරලා මහාන වෙන්න. එහෙම නැති හෘද සාක්ෂියක් තියෙන එකෙකුට ඔහොම ඉන්න බෑ. අල්ලා දෙවියන් තමයි මහා මුලකාරයා කිව්වට පස්සේ. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය අපි හැමදාම කියන්නේ මේක ක්‍රිස්තියානි කතෝලික ජනතාවට පමණක් එල්ල වුණු ප්‍රහාරයක් නෙමෙයි. මේක මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල වුණු ප්‍රහාරයක්. ඒ නිසා තමයි මේක පිළිබඳව බරපතල සාකච්ඡාවක් රට තුල තියෙන්නේ. එනිසා මේ පණිවිඩය ගෙන එන මිනිස්සු ප්‍රශ්නය මතු කරන මිනිස්සු දඩයම් කිරීමෙන් ප්‍රශ්නය යට කරන්න බෑ. ඔය කිලින් ද මෙසෙන්ජර් කියන තර්කයෙන් න්‍යායෙන් සංකල්පෙන් මේ ප්‍රශ්නය යට ගහන්න බෑ. දැන් අපි දන්නවා මේ සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය මතු කරන අය දැන් යුක්තිය ඉල්ලන මිනිස්සුන්ට යුක්තිය ඉල්ලා කතා කරන මිනිස්සුන්ව දංගෙඩියට ගෙනහිල්ලා මේක යට කරන්න බෑ. මොකද ඒ අය කතා කරන්නේ මේ රටේ එහෙම නැත්නම් දේශපාලන නියෝජිතයෝ පාර්ලිමේන්තු නියෝජිතයෝ මේ රටේ ව්‍යවස්ථාදායකයේදී මතු කරපු කාරණා. ආසන්නම කාරණය මේ එකක්වත් සිරිල් ගාමිණී පියතුමාගේ හිතලුවක් නෙමෙයි. මෙතනදී මතු කළා වගේම සිරිල් ගාමිණී පියතුමා කතා කරලා තියෙන්නේ මේ රටේ මතුවලා තිබෙන ප්‍රසිද්ධියේ මහජන අවකාශයේ තියෙන සාකච්ඡාව. ජනතාව එහෙම නැත්නම් මහජන නියෝජිතයන් එකතු වෙන මේ රටේ ව්‍යවස්ථාදායකයේ මතුවෙච්ච සාකච්ඡාව. අපි දැක්ක ඊයේත් කියනවා. අපි දැක්ක හරින් ප්‍රනාන්දු മന്ത്രിවරයා ඊයේත් කිව්වා. සිරිල් ගාමිණී පියතුමාව ප්‍රශ්න කළා හරියන්නේ නැහැ. ප්‍රශ්න කරන්න මේක මතු කරලා තියෙන අයව ඒ අයගෙන් අහන්න. ඒ අයගෙන් විමර්ශනය කරන්න. ඒවා හන්සාට වාර්තාවේ තියෙනවා. හරින් ප්‍රනාන්දු මහත්තයා කිව්වද? මනුෂ්‍ය නානායක්කාර කිව්වද? අනුර කුමාර දිසානායක කිව්වද? එරාන් වික්‍රමරත්න කිව්වද? මෙතනදී කිව්වා වගේ නීතිපතිවරයා හිටපු නීතිපතිවරයා අන්තිමට යනකොට කියලා ගියා මේකේ කුමන්ත්‍රණයක් තියෙනවායි කියලා. එතකොට එහෙනම් නීතිපතිවරයාව තාම ප්‍රශ්න කළා නැහැ. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා වෘත්තීය වේදීන් මේ ප්‍රශ්නයක් ගැටලුවක් මතු කරාම පැමිණිල්ලක් කරාම ඒ වෘත්තීය වේදීන් කියපු කාරණය සම්බන්ධයෙන් විමර්ශනයක් කළා නැහැ. දැන් මාස 5ක් 6ක් වෙනවා. හැබැයි සිරිල් ගාමිණී පියතුමා අදහසක් ප්‍රකාශ කරාම ඒ අදහස ප්‍රකාශ වෙන්නේ මේ රටේ මහජන නියෝජිතයන් එහෙම නැත්නම් ජනාධිපති කොමිෂන් සභාව කියපු කාරණා සම්බන්ධයෙන් ඒකේ අන්තර්ගතයේ තියෙන දේවල් සම්බන්ධයෙන්. එතකොට ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කරපු සැනින්ම පැය 24ක් යනකොට සිරිල් ගාමිණී පියතුමාව දංගෙඩියට ගෙනියන්න ලෑස්ති වෙනවා නම් ඒකෙන් කියන්නේ මේ යුක්තිය ඉල්ලා සිටින මිනිසුන් වැරදිකරුවන් කියලාද? ඒකෙන් කියන්නේ යුක්තිය ඉල්ලුවොත් බලව විද්‍යට හේතු කරනවා කියලාද? ඒ නිසා තමයි අපි කියන්නේ මේ පාස්කු ප්‍රහාරය කියන්නේ මේ රටේ තීරණාත්මක සන්ධිස්ථානයක්. මේදී මතු කළා වගේ අද මේ ඇති වෙලා තිබෙන අද මේ රටේ ඇති වෙලා තිබෙන දේශපාලන ආර්ථික සමාජීය පාරිසරික සංස්කෘතික කඩාවැටීම නන්නත්තරභාවය දේශපාලන ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් අද රට උස්සලා පොලේ ගහලා වගේ තියෙන්නේ. බත් ඇටයක් නැති වෙන සමාජයක් බවට පත් වෙමින් තිබෙන්නේ. ඉදිරි වර්ෂය ඇතුළත
ජාත්‍යන්තර විමර්ශනයන් බොහොම පැහැදිලිවම කියනවා ලංකාව ගමන් කරමින් තිබෙන්නේ බරපතල සාගතයකට කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගෙන්න ගන්න විදිහක් නැහැ, ඩොලර් නැහැ. රට කඩන් වැටිලා ආර්ථිකය කඩන් වැටිලා තියෙන්නේ කියනවා. එතකොට මේ ලංකාවට අත් වෙලා තිබෙන මේ නරුම නස්පැත්තිය මේ සාපය පටන් ගන්නේ ඒකට අවශ්‍ය කරන දේශපාලන බල පෙරළිය සිදුවෙන ඒ මර්මස්ථානයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙන්නේ ඓන්ද්‍රීය කාරණයේ බවට පත් වෙන්නේ මේ පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයත් එක්ක තමයි ජනතාවට තේරීමක් කරන්න වෙන්නේ. අර අපි කියන ස්ට්‍රෝං මෑන් සින්ඩ්‍රෝම් කියන එක. ශක්තිවන්තයෙක් අවශ්‍යයි. ස්ට්‍රෝං මෑන් සින්ඩ්‍රෝම් කියන එක ජනතාවට එන්නත් වෙන්නේ, එන්නත් කරන්නේ, කිඳා බහින්නේ. ඒක හේතු ගන්වන්නේ ජනතාවට ශක්තිමත් පාලකෙක් ඕනයි කියලා තේරීම කරන තැනට බල කරන්න. ඒ බල කිරීමේ පරිවර්තනය සිදුවන්නේ පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තමයි අපි දන්නවා ආගමික නායකයන් පවා ඉල්ලා සිටියා ශක්තිමත් පාලකයෙක් ඕනේ කියලා. ආගමික නායකයන් පවා ඉල්ලා සිටියා එන්ඩෝස් කරා අපිට ඕනේ කරනවා ඍජුව තීන්දුව තීරණ ගන්න පුළුවන් ශක්තිමත් පාලකයෙක් ඕනේ මේකට වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කියන එක. මොකද එදා වර්තමාන ජනාධිපතිවරයා එදා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්වත් නොවි. අපිට හොඳට මතකයි රොයිටර් පුවත් සේවයට කිව්වා ඒ මරණ 300 ගාන වළල්ලන්නත් කලින්ම ඔහු කිව්වා මම තමයි ජනාධිපති අපේක්ෂකයා, මම තමයි ජනාධිපතිවරණයට එන්නේ, මම ආපු ගමන් යුක්තිය ඉටු කරනවායි කියලා. ඒ විශ්වාසය දුන්නා. ඒ බලාපොරොත්තුව දුන්නා මිනිස්සුන්ට. ඒ බලාපොරොත්තුව නිසා තමයි එන්ඩෝස් කළේ. හැබැයි අපිට තිබුණා ඊට හාත්පසින්ම වෙනත් දේශපාලන කියවීමක්. මොකද අපි ඉල්ලා හිටියේ යුක්තිය ඉටු කරනවායි කියන එක. යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමය, ඒ ආචාර ධාර්මික භාවය, දේශපාලනයේ තියෙන ආචාර ධර්ම එතික්ස් කියන ඒවා. ඒක තමයි දේශපාලනයේ උගන්වන පළවෙනි කාරණය. ඒ දේශපාලන එතික්ස් වල පළවෙනි කාරණය තමයි යුක්තිය, සාධාරණත්වය, හෘද සාක්ෂිය. එතකොට එවැනි යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමේ දේශපාලන ඌරුවක් භාවිතයක් මේ දේශපාලන පැලැන්තියට තිබුණද කියන ප්‍රශ්නය අපි දිගින් දිගටම මතු කළා. ඒ නිසා අපි අද එන්ඩෝස් කරපු ඒ ගිහි පැවිදි සියල්ලන්ටම කියන්නේ අපි එදා මතු කරපු කාරණය තමයි යුක්තිය ඉටු කරගන්න නම්, යුක්තිය ඉටු වෙන්න නම් ඒ යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් දේශපාලන ඉතිහාසයක්, දේශපාලන සම්ප්‍රදායක් තියලා තියෙන්න ඕනේ. මේ රටේ මේ දේශපාලන පැලැන්තියට එහෙම දේශපාලන භාවිතයක් නැහැ. එහෙම හෘද සාක්ෂියක් නැහැ. එහෙම දේශපාලන අතීතයක් නැහැ. අපි දැක්කනේ කොහොමද ඒ දශකේ 2015ට කලින් සිදුවුණු කාරණා සම්බන්ධයෙන්, අපරාධ සම්බන්ධයෙන් මොකක්ද ඉටු කරපු යුක්තිය? මාධ්‍යවේදීන් මියගිය විදිහ අපි දන්නවා. ලසන්ත වික්‍රමතුංගලා මරණු විදිහ අපි දන්නවා. ඒ අය සම්බන්ධයෙන් මොකක්ද ඉටු වුණු යුක්තිය? එක්නැලි ගොඩල අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඉටු වුණු යුක්තිය මොකක්ද? මේ සිරකරුවෝ 27 දෙනෙක් මරා දැම්මා. මොකක්ද ඉටු වුණු යුක්තිය? මොකක්ද ඉටු වුණු යුක්තිය? අපි දැක්ක රතුපස්වල මිනිස්සු වතුර ටිකක් ඉල්ල පාරට බැස්ස මිනිස්සුන්ට වෙඩි තියලා දැම්මා. මොකක්ද ඉටු වුණු යුක්තිය? ඇන්ටනිලට ඉටු වුණු යුක්තිය මොකක්ද? රොෂේන්ලට ඉටු වුණු යුක්තිය මොකක්ද? ඒ නිසා තමයි අපි කිව්වේ මේ යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන්, ඉටු කිරීම සම්බන්ධයෙන් එවැනි ආචාර ධාර්මික දේශපාලන භාවිතයක්, එවැනි දේශපාලන ඌරුවක් රාජපක්ෂ දේශපාලන පැලැන්තියේ නැහැ. රාජපක්ෂ දේශපාලන පැලැන්තියේ ගෑවිලාවත් නැහැ. මේ කිව්වා වගේ එවැනි හෘද සාක්ෂියක් තියෙන මනුස්ස කණ්ඩායමක් නෙමෙයි. සාමාන්‍ය මිනිසුන්ට අඩුම තරමින් එකපාරක් කරපු වැරද්ද ආයි පාරක් නොකරන්න තරම් ලැජ්ජාවක් තියෙන්න ඕනේ. රාජපක්ෂ පැලැන්තිය ප්‍රමුඛ පාදඩ දේශපාලන පැලැන්තියට එහෙම ඌරුවක් භාවිතයක්, එහෙම ලැජ්ජා නාරයක් නැහැ. ඒ නිසා තමයි නැවත ඒ කරපු ටික ඒ රජකුමාරවරු කරන්නේ. නැවත ඒ ටික කරන්නේ ඒකයි. නැවත පෞගේ අවුරුදු 10 කරපු හොරකම් ටික, එක් පෞගේ අවුරුදු 10 කරපු හොරකම් ටික අවුරුදු 2ක් යනකොට කරනවා.
අවුරුදු දෙකක් යනකොට දෙකමාරක් යනකොට ඒ හොරකම් ටික ඊට වඩා දෙතුන් ගුණයකින් කරනවා. අන්න එවැනි තැනකට රට ඇද දැමුනේ. එවැනි තැනකට රට කඩන් වැටුනේ. එවැනි තේරීමක් බවට පත් වුනේ. ඒ තේරීම සඳහා මිනිස්සු තල්ලු කළා දැම්මේ මෙන්න මේ පාස්කු ප්‍රහාරය. මෙන්න මේ පාස්කු ප්‍රහාරය. ඒ නිසා තමයි මේක තීරණාත්මක කාරණයක්. මේක මගහැරෙන්න බැරි කාරණයක්. ජීවිත විනාශ වුණා වගේම අදටත් අතිවිශාල ප්‍රමාණයක් කායික සහ මානසික රෝගීන් වෙලා ඉන්නවා වගේම මේ රටේ සමස්ත කඩාවැටීම දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික පාරිසරික කඩාවැටීමට ප්‍රධානතම මාර්ගයක් හෙළිපෙහෙළි කරේ මේ පාස්කු ප්‍රහාරය. එනිසා අවශ්‍යයි පාස්කු ප්‍රහාරය. මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ තොරතුරු සැබෑ සුළමුල හොයා එහි වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. අන්න ඒ වෙනුවෙන් තමයි මේ සිරිල් ගාමිණී පියතුමා ප්‍රමුඛ ඒ පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා මේ රටේ යුක්තිය උදෙසා සිටින ඒ පුරවැසියන් හඬ නගන්නේ අන්න ඒ සත්‍ය දැන ගැනීම සඳහා. මොකද සත්‍ය දැන ගැනීමට අවශ්‍ය කරන පරිසරය, ඒකට අවශ්‍ය කරන තොරතුරු, ඒකට අවශ්‍ය කරන ප්‍රකාශන, ඒකට අවශ්‍ය කරන මහජන ප්‍රකාශන පාර්ලිමේන්තුවේ ඉඳලා ජනාධිපති කොමිෂන් සභාව දක්වාම අපි දැක්කා. ජනාධිපති කොමිෂන් සභාවෙත් අපිට අහන්න ලැබුණා. ඒ නිසා තමයි මේ රටේ මිනිස්සු ඉල්ලා සිටින්නේ යුක්තිය යට කරන්න බෑ. රට අද කඩන් වැටිලා තියෙනවා නම් අපි දැක්ක දැන් මැති ඇමතිවරු කියනවා, අපි දැක්කා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියනවා 2029 යනකම් රට ගොඩනගන්න බෑ. රට කඩා වැටීමේ ආසන්නම තැනක තියෙන්නේ කියන එක. රට කඩන් වැටෙන ඔන්න මෙන්න කියලා. ඒ වගේම අපි දැක්කා SB දිසානායක කියනවා අපි පුරුදු වෙන්න ඕනේ දුක් විඳින්න. නැති බැරි කමට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ කියලා අපි. බැසිල් රාජපක්ෂ උන්නහගෙන් ඇහුවාම මොකද්ද බජට් එකෙන් අපිට සහන දෙනවද කියලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා හහක් ගාලා hina වෙලා කියනවා බලන්නකෝ තියෙන කුපාඩිකම. මම කියන්නේ මිනිහෙකුට කියන්න පුළුවන්ද කටක් කරලා අපි ඕගොල්ලන්ට සහන දෙන්නේ නැහැ, අපි මිනිස්සුන්ගෙන් ගන්නවයි කියනවා. මිනිස්සුන්ට සහන දෙන්නේ නැහැ, මිනිස්සුන්ගෙන් අපි ගන්නවා. ගන්න තියෙන්නේ මුණ්ඩ අපේ කැකුබ අපේ කැවුතු. අයි ගන්න වෙන දෙයක් ඉතුරු වෙලා නැහැ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට කියන්න තියෙන්නේ මිනිස්සුන්ගෙන් ගන්නවා නම් ගනින් අපේ කැවුත්ත. අයි වෙන දෙයක් ගන්න ඉතුරු වෙලා නැහැ මේකේ. මේ රට කඩන් වැටිලා තියෙන්නේ මේ විපත නිසා නෙමෙයි, මේ කොරෝනා වෛරසය නිසා නෙමෙයි, මේ වසංගතය නිසා නෙමෙයි, මේක මේ ආණ්ඩුවේ ඔලොමොට්ටල නරුම වංචනික වැඩපිළිවෙළවල් නිසා. මොකද මේ ආණ්ඩුව ආවේ හොරකම් කරන්න. මේ අවුරුදු දෙක ඇතුළත හොරකම් කරපු විදිය, මේ හොරකම් මජරකම් මේ මංකොල්ලය නිසා තමයි මේ රට කඩන් වැටිලා තියෙන්නේ. ආපු ගමන් මොකද්ද කළේ? ආපු ගමන් කළේ ධනපති පන්තියට පහුගිය අවුරුදු 5 ආණ්ඩුව 2015 19 ආණ්ඩුව ගහලා තිබුණු බද්ද අඩු කරලා ධනපතියන්ට බදු සහන ලබා දීලා කෝටි 1800ක් විතර ලැබෙන්න ඕන රජයට ලැබෙන්න ඕන ආදායම නැති කළා. අන්න කරපු පළවෙනි පහර. ඒ පහරෙන් කාටද බඩ වැදුනේ? මේ රටේ සාමාන්‍ය ජනතාවට. ධනපතියට සහන දුන්නේ. ආපු ගමන් ගොඩාබේ රාජපක්ෂගේ ආණ්ඩුව ගත්තේ ධනපතියන්ගේ පැත්ත. ව්‍යාපාරිකයන්ගේ පැත්ත. ව්‍යාපාරිකයන්ගේ තමන්ගේ වසල තමන් එක්ක ඉන්න පාදඩ ව්‍යාපාරික පන්තියට ඕන විදියට හම්බු කරන්න දුන්නා. සීනි ටිකෙන් හොරකම් කෙරුවා. එහෙම නරුම ආණ්ඩුවක්. කැවුත්තක් නැති ආණ්ඩුවක්. සීනි ටිකෙන් හොරකම් කරන්න දුන්නා. සීනි ටිකෙන් හොරකම් කළා. දැන් සුදුලූණු ගෙඩියෙන් හොරකම් කළා තියෙනවා. ඇන්ටිජන් එකෙන් හොරකම් කළා. PCR එකෙන් හොරකම් කළා. හතර වටේම තියෙන ඉඩම් ටික විකුණුවා. රටේ මර්මස්ථාන ටික විකුණුවා. දැන් අන්තිමේදී චීනගේ අසූචි ගෙන්නලා මේක කක්කුස්සියක් කරන්න යනවා චීනගේ. චීන අසූචි වලින් මුන් හොරකම් කරනවා. දැන් අර පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු දේශපාලන නියෝජිතයෝ අන්න කියනවා කොහොමද අර නයිට්‍රජන් පොහොරක් ගෙන්නලා කෝටි 8000ක මංකොල්ලයක් වෙලයි කියලා. එක පාටම පැය 24න් හදනවා සමාගම්. තමන්ගේ හෙන්චයිය දාලා සමාගම් හදනවා. මේක අලුත් දෙයක් නෙමෙයි, මේක හුරු පුරුදු දෙයක්. අපි දැක්කා මේක 2015ට කලින් කොහොමද මේ රටේ සම්පත් විකුණනකොට හොරකම් කරන්න සමාගම් ඇති උනේ. පැය 24න් සමාගම් ඇති වුණා. තමන්ගේ හිතවතුන්ගේ සමාගම් පිහිටෙව්වා. කොහොමද
මිත්‍යානා ගනුදෙනුවට සමාගම් ඇති උනේ කියලා අපි දන්නවා. කොහොමද ඒ සමාගම් ආරම්භ කරේ? කොහොමද තමන්ගේ හිතවතුන් ධම්මලා අර ඇවන්ගාඩ් සමාගම් හදාගත්තේ කොහොමද කියන එක කැබිනට් එකට ගෙනල්ලා එකපාරේ සම්මත කරගත්තේ වාසුදේව නානායකලා. අදත් කියන්නේ ඒක තමයි, එදත් කිව්වේ ඒකමයි. ඒ දේම කිය ඔන්නක තමයි ලැජ්ජ නැතිකම කියන්නේ. එදත් කිව්වන්නේ අපි දන්නේ නැහැනේ කැබිනට් එකේ හිටියට අපි දන්නේ නැහැ කිව්වා මේ පණත් ගේන විදිය. අපි දන්නේ නැහැ කිව්වා මේ කැබිනට් පේපර් අපිට පෙන්නුවේ නැහැ කිව්වා. දැනුත් කියන්නේ ඒක. එදා කිව්වෙත් ඒක. ඔන්න පුරුදු වැඩේ. මේ විදියට හොරකම් කරන අසූචි ටිකෙන් හොරකම් කරනවා. ඔය නයිට්‍රජන් පෝරෙන් හොරකම් කරනවා. ඒතර මේ හොරකම් නිසා තමයි අද රට මෙවැනි අගාධයකට වැටිලා තියෙන්නේ. රට මෙවැනි අගාධයකට වැටිලා තියෙන්නේ. අද රටේ මිනිස්සුන්ට කන්න නැති තැනකට වැටිලා තියෙන්නේ. අද රටේ මිනිස්සුන්ට ඉදිරි අවුරුද්ද ඇතුළත බත් ඇටයක් කන්න බැරි මනුස්ස ප්‍රජාවක් බවට මේ රට ඇතුල් කරලා තියෙන්නේ. මේ රට වට්ටලා තියෙන්නේ. අඩුම තරමෙන් බත් ටිකක් අම්බගෙන සම්බෝලයක් හදන් කන්න පුළුවන් කමක් තිබුණා. බත් ටිකක් කන්න පුළුවන් රටක් මේක. බත් ටිකක් කන්න බැරි රටක් බවට පත් කළා මේ ආණ්ඩුව. අන්නේ නරුම තැනට මේ රට ගමන් කරන ප්‍රධාන පරිවර්තනය සිදු වුණේ මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. මොනවාද රටට ඇති වෙලා තියෙන තත්ත්වේ? දැන් අපිට කියනවා චමල් රාජපක්ෂ මඤ්ඤොක්ක ගහන් කියලා. රාජපක්ෂලා ඕනේද අපිට මඤ්ඤොක්ක ගන්න? අවුන්ගේ සෞභාග්‍ය දැක්ම ඇවිල්ලා මඤ්ඤොක්ක කවන දැක්මක්. සෞභාග්‍ය දැක්ම කියන්නේ මඤ්ඤොක්ක කවන එක අපිට. අපිට මඤ්ඤොක්ක ගන්න. SP දිසානායක කියනවා අපි දුක් විඳින්න පුරුදු වෙන්න ඕනේ. අපි නැති බැරි කමින් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. අපි නැති බැරි කමින් ජීවත් වෙන්න උන් ඇති හැකි අය විදිහට ජීවත් වෙන්න. උන් දණිය ගෝපාලලා වගේ. අපිට කියනවා නැති බැරි උන් විදිහට ජීවත් වෙන්න කියලා. අපි කියන්නේ අපිට කියන්න ඕනේ නෑ කො නැති බැරි උන් විදිහට ජීවත් වෙන්න කියලා. මේක දාලා ඵලයන්. 2029 වෙනකම් මේක ගොඩ ගන්න බෑ කියලා බන්දුල ගුණවර්ධන කියනවා. අයිසේ 2029 වෙනකම් අපිට දුක් විඳින්න ඕනේ නෑ. දාලා යනවා මේක. මේක දාලා යනවා. අයි 2029 වෙනකම් අපි මෙරි ඉන්න ඕනේ නෑ. අපි මෙරි ඉන්න ඕනේ නෑ. මේක සෝමාලියාවක් කරන්න ඕනේ නෑ. දාලා යනවා අයිසේ මේක. ඕවා පුළුවන් නම් කියන ඔය බන්දුල ගුණවර්ධනට, චමල් රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට, SP දිසානායකට කියන්නේ, ජනාධිපතිවරයාටත් කියන්නේ පුළුවන් නම් ගිහිල්ලා කියනකො ගමේ මිනිස්සුන්ට කලිසම් ගලවන්නේ ඔළුවෙන්. ඒ නිසා අපිට කියන්න ඕනේ නැහැ දුක් විඳින්න කියන්න. අපි විඳින දුක හොඳටම ඇති ඔයි. බලනවා පාරේ මිනිස්සු හිටන් ඉන්න විදිය. පෝලිං ගණන්. භූමිතල් පෝලිම බලනවා. පිටිකිරි පෝලිම බලනවා. ගෑස් පෝලිම බලනවා. හාල් පෝලිම බලනවා. සීනි පෝලිම බලනවා. සුදු ලුණු ගෙඩියක් ගන්න බෑ. කහ ටිකක් හොයා ගන්න බෑ. අපිට කියනවා දුක් විඳහන් කියලා. අපි දැක්කා ඊයේද කොහෙද අර කියලා තිනවා වසුදේව නානායක කාරලා. අපි දැක්ක ඩියු ගුණසේකරත් පෙරේදා කියනවා. දැන් මේ ආණ්ඩුව නැත්තටම නැති වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව කඩාගෙන වැටිලා තියෙන්නේ. මේ ආණ්ඩුවේ තවදුරටත් අපිට ඉන්න බෑ. ඩියු ගුණසේකර කියන්නේ කොහොමද? ජනාධිපති කියන්නේ පඹේ දැන්ද දන්නේ නැහැ තීරුනේ. ජනාධිපති කියන්නේ පඹේ. ජනාධිපති තීන්දුව తీරන ගන්න බෑ. මේ 20ක් දීලා ඔක්කොමත් දීලා මේ කියන්නේ. සියලු බලය කරකොල කරේ ගහලා දැන් ඩියු ගුණසේකරලා කියන පඹේ ජනාධිපති අගමැති අකර්මන්නේ අගමැතිට මුකුත් කරන්න දෙන්නේ නැහැ. දැන් ඉතින් මේක ඉඳලා වැඩක් නැහැ. අපිට කියන්න තියෙන්නේ විමල් වීරවංශලට, වාසුදේව නානායක්කාරලට, ඩියු ගුණසේකරලා තිස්ස විතානලට ඔය රතු ලේන්සුවයි දෑකැත්තයි මිටියයි දෙකට නවල අමුඩේ ගහගෙන පනිනවා ගඟේ මුහුදේ. ඕක අමුඩේකට ගහගෙන පනිනවා ගඟේ මුහුදේ. මේ ඇමරිකාව ගැන කතා කරනවා යුගදනවි බලාගාර නම් ඇමරිකාවට දෙන ඒවා ගැන කතා කරනවා. ඇමරිකන් කාරෙක් බලයටපත් කළේ කොහමද? ඇමරිකාවේ පුරවැසියෙක් හිටපු මිනිහෙක්ව ඇමරිකානු පුරවැසියෙක් විදියට කටයුතු කරමින් ඉන්නකොටම ජනාධිපති අපේක්ෂකයෙක් විදියට ආපු මිනිස්සෙකුට ජනාධිපතිකම දෙනකොට ඕක දැනගෙන හිටියේ නැද්ද? රටේ නායකයා කරනකොට ඕක දැනගෙන හිටියේ නැද්ද?
ගෙදර හිටපු පැනලා ගිය බැසිල් රාජපක්ෂව පාර්ලිමේන්තුවට ගෙනල්ලා 20 වෙනි සංශෝධනය හදලා මුදල් ඇමති කරනකොට ඔක දැනගෙන හිටියේ නැද්ද? වාසුදේව නානායක්කාර කිව්වේ කොහොමද? නෑ අපි හිතන්නේ නැහැ කිව්වා බැසිල් රාජපක්ෂ එහෙම කරයි කියලා. ලැජ්ජාවක් තියෙනවා නම් එහෙම කරයි කියලා. බැසිල් රාජපක්ෂර නෙමෙයි ලැජ්ජාවක් නැත්තේ. වාසුදේව නානායක්කාරට ලැජ්ජාවක් නැත්තේ. ලැජ්ජාවක් තියෙනවා නම් 20ට අත උස්සයිද? 20ටත් අත උස්සලා ඔක්කොම ටික දීලා දැන් ඉඳන් කියනවා මෙන්න මේක ඇමරිකාවට දෙනවලු. මේක ඇමරිකාවට දෙනවලු. අපිට කියන්න තියෙන්නේ මලමිනියකින් කිරි අද්දවන්න බෑ. වාසුදේව නානායක්කාරට විමල් වීරවංශට දේශප්‍රේමීන්ට වාමාංශිකයන්ට කියන්නේ මලමිනියකින් කිරි අද්දවන්න බෑ. මලමිනියක් උරා බොනකොට එන්නේ ඕජස්. පණු. දැන් මේක මලමිනියක්. මේක ඕජස් ගලන්නේ. මේකෙන් එන්නේ පණුව. තවත් මේක ඉන්නවා නම් ඉන්නේ ඉහඳ පණුව. මේකයි තව එකෙකුට මේකේ උරන්න දෙයක් නැහැ. ඒ නිසා මේක දාලා යනවා. දාලා ගිහිල්ලා වැඩක් නැහැ. මේකෙන් යනවා කියලා වැඩක් නැහැ. මේක පරාජය කරනවා. අඩුම තරමින් තමුන් කරපු වැරද්ද නිවැරදි කරනවා. විමල් වීරවංශලට වාසුදේවලට තිස්සවිතාන්ලට ඩිව් ගුණසේකර වාමාංශිකයන්ට කියන්නේ කරපු වැරද්ද නිවැරදි කරනවා. දැන දිගින් දිගටම මේ රටේ ජනතාව මේ රටේ පුරවැසියෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර කිව්වා මේ එන්නේ දෙවනි වටෙන් Tamanට කරන්න බැරි වුණු ටික කරන්න රාජපක්ෂ පැලැන්තිය කරන්න බැරි වුණු ටික ගන්න පටන් අරන් තියෙනවා. අර මේ බටහිර මුහුදු කලාපයම අන්න පටන් අරගෙන මුතුරාජ වලින් පෑලිය ගොඩින් පටන් අරගෙන මීගමුව දක්වාම ඒ මුහුදු තීරුව නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගනිමින් ඒ ටික විකුණා දැමීමේ වැඩපිළිවෙල පටන් ගන්න යන්නේ. අන්න ඒකට විරුද්ධව ජනතාව පාරට බහින්න ලෑස්ති වෙලා ඉන්නවා. මුතුරාජ වෙල ඉඳලා ඒ බටහිර මුහුදු කලාප ඒක ආරම්භ වුණේ පර්ල් නෞකාවෙන්. පර්ල් නෞකාව නිකන් ගිනිගත් එකක් නෙමෙයි. අපි දිගින් දිගටම කිව්වා මේ බටහිර මුහුදු කලාපය විනාශ කරන්න, බටහිර මුහුදු කලාපය නිසරු කලාපයක් කරන්න, බටහිර මුහුදු කලාපයේ තිබෙන ඒ සමුද්‍ර සම්පත් ටික විනාශ කරමින් අවසානයේදී ඒක නිසරු බිමක් බවට පත් කළා. ඒ ඉඩම් අල්ලා ගැනීමේ වැඩපිළිවෙලක්. ඒක තමයි නව ලිබරල් වැඩපිළිවෙල. නව ලිබරල් වැඩපිළිවෙල යන්නේ එහෙම. මේක ඉඩම් අල්ලා ගැනීමෙන් ඉඩම් මූල්‍ය කරන වැඩපිළිවෙල. ගෝඨාභය රාජපක්ෂට 아무තු දෙයක් නෙමෙයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට ඉද්දී එයා කොහොමද මිනිස්සුන්ව පන්නුවේ කියන එක අපි දන්නවා. කොළඹ නගරේ මිනිස්සු පන්නුවේ කොහොමද? කොළඹ නගරයේ තියෙන මර්මස්ථාන අල්ලගත්තේ කොහොමද? කොහොමද සින්නක් කරව විකුණුවේ? ඔය සැංග්‍රිල්ලා එකට දීලා තියෙන ටික. කොහොමද ඔය පානම වගේ පැතිවල ඉඩම් අල්ලුවේ? ඒ නිසා මේක අලුත් දෙයක් නෙමෙයි. මේක දෙවනි වටෙන් මේ යන්නේ. මේ නතර කරපු තැනින් පටන් ගන්න. එයා දන්නේ ඕක. එයා දන්න ටික මේ කරන්නේ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ වාමාංශිකයන්ට දේශප්‍රේමීන්ට ඉඩ තියන්න එපා. මේ එන්නේ බරපතලම අධිකාරීවාදී අත්නෝමතික ස්වරූපේ නව ලිබරල් වැඩපිළිවෙල කියලා. ඒ නව ලිබරල් වැඩපිළිවෙල කියලා. අන්න ඒකට ඕන කරන ටර්නින් පොයින්ට් එක තමයි මේ හැරවුම් ලක්ෂ්‍ය උනේ මේ පාස්කු ප්‍රහාරය. අහිංසකයන් 300කගේ ජීවිත අහිමි වීම. ඒ ජීවිත අහිමි වීම මතින් ගොඩ නැගුණු ඒ අහිමි වීම නිසා ඇති කරගත්ත පාර, කපාගත්ත පාර, ඒ වේදනාවේ පාර නිසා තමයි ඒ වේදනාව තව තවත් ගිහිලා අද බරපතල සාපයක් බවට පත් වෙලා මුළු සමස්ත දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික පාරිසරික සියල්ලක්ම කඩා වැටෙන තැනකට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ආයි මේකට මුක්කු ගැහිලි නැහැ. ආයි මේකෙන් උරන්න දෙයක් නැහැ. ආයි මේකෙන් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. ජනාධිපතිවරයා පස්සෙන් ගිහිල්ලා ජනාධිපතිවරයා මේකට කරයි මේකට යත් එක්ක කතාවක් පවත්වනවා. එයත් එක්ක සාකච්ඡා කරනවා. ඒක නිකන් හරියට අර එළුවගේ මොකද්ද වැටෙනකම් පස්සේ යනවා වගේ වැඩක්. වීරවංශ ගොයියලට වාසුදේව නානායක්කාරලට දේශප්‍රේමීන්ට වාමාංශිකයන්ට කියන්නේ ජනාධිපතිවරයා පස්සෙන් ගිහිල්ලා දෙයක් බලාපොරොත්තු වෙනවා කියන්නේ අර එළුවගේ පස්සෙන් ගිහිල්ලා මොකද්ද වැටෙනකම් බලන් ඉන්නවා වගේ වැඩක්. ඒ නිසා ආයි දේවල් ගන්න දෙයක් මේකේ නැහැ. මේ මලමිනිය තවත් ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා අපි කියන්නේ තවත් ඉවසන්න ඕනේ නැහැ. තවත් 20යි 29 වෙනකන් ඉන්න ඕනේ නැහැ. තවත් අවුරුද්දක් දෙකක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. අපිට මඤ්ඤොක්ක කන්න ඕනේ නැහැ. අපිට දුක් විඳින්න ඕනේ නැහැ. එහෙම නැත්නම් අපිට නැති බැරි කමින් ජීවත් වෙන්නේ නැහැ. අපි මේ ආණ්ඩුවේ ඉන්න මේ පාදඩ දේශපාලන පැලැන්තියට කියන්නේ ඵලයල්ල. ආයි වෙන දෙයක් කියන්නේ ඵලයල්ල දැම්මම. මිනිස්සු ඒ ගැන තීන්දුව ගන්න ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද කියන එක. ඉස්සලා මිනිස්සුන්ට දෙනවා තීන්දුව ගන්න.
මිනිස්සු එක තීන්දුව කරයි. මිනිස්සු එක පිළිබඳ ජජ්මන්ට් එකක් දෙයි. ඒ නිසා මේ මොහොතේදී මේ යුක්තිය ඉල්ලා කරන සටන, ඒ යුක්තිය ඉල්ලා කරන සටන මේ රටේ සමස්ත පුරවැසි ප්‍රජාවගේ සටනක්. මේක වින්දිතයන්ගේ හුදු සටනක් නෙමෙයි. මේක විඩාවට පත්වෙච්ච පීඩාවට පත්වෙච්ච මිනිසුන්ගේ සටනක් පමණක් නෙමෙයි. මේක හෘද සාක්ෂියක් තිබෙන මිනිසුන්ගේ සටනක්. හෘද සාක්ෂියක් නැති, ලැජ්ජා බයක් නැති විලෝපික ආණ්ඩුවක් හැසුණාට, විලෝපික ආණ්ඩුවක් මේ විදියට නරුම විදියට හැසුණාට මේ රටේ මනුස්ස සමාජයට, මේ රටේ හුස්ම ගන්න මිනිස්සුන්ට මේ විදිහේ නරුමවාදී විදියට හැසිරෙන්න බෑ. ඒ නිසා තමයි අපි මේ සටනට එන්නේ. ඒ නිසා තමයි මේ යුක්තිය ඉල්ලා කරන සටන තව තවත් ඉදිරියට ගෙන යන්නේ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.